Right, good evening children. දැන් ඔයාලට අද උදේ හරිද? අද උදේ මම ඔයාලට worksheet එකක් දාලා ඇති group එකට. ඒකත් එක්ක irregular verbs list එකක් දැම්මා. මොකද අපිට ගිය සතියේ කලින් සතියේත් future perfect tense එක කරනකොට ඕන වෙච්ච නිසා ඒ list එකයි අර worksheet එකයි දෙකම group එකට දැම්මා. දාලා මම ඔයාලට කිව්වා ඒකේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන එන්න. ඒ ටික අපි අද සාකච්ඡා කරනවා කියලා. හරිද? ඒ දාලා තියෙන ප්‍රශ්න වලට. ඉතින් දැන් මෙහෙමයි මං හිතනවා ඉතින් උත්තර ලියලා ඇති කියලා. හොඳද? උත්තර ලියලා ඇති කියලා හැමෝම ඒකේ ආන්සර්ස් ලියන ගමන්ම තව කතා කරන්න දේවල් කීපයක් තියෙනවා. සමහර ඒවා අපි සමහර ප්‍රශ්න එකක් දෙකක් අපි කලින් කරපු ප්‍රශ්න. එහෙම නැතුව සමහර questions කීපයක් දාලා ඇති. ඒක අපේ පාඩමට අදාළව කොටස කරලා පොඩි පොඩි කොටස් තියෙන්නේ. කරලා තමයි අපි ඒකේ ආන්සර්ස් කතා කරන්නේ. හරිද? ඊළඟට හරිද? ඊළඟට මේ ඒක නිසා ටියුට් එකේ ඒ කියන්නේ කවුරු හරි ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් වැඩ කරලා නැත්තම් මේ වෙලාවෙම ආන්සර්ස් ලියා ගන්න. හොඳ අපි උත්තර කතා කරන වෙලාවෙම උත්තර ලියා ගන්න. පස්සේදී ගොඩක් වෙලාව දෙන්න බැරි වෙයි ලියා ගන්න. මොකද වෙලාව යන නිසා. ඒක නිසා තමන් උත්තර ලියලා නැත්තම් ඒකට ආන්සර්ස් කතා කරනකොටම ආන්සර්ස් ලියා ගන්න. හොඳද? රයිට්. දැන් අපි මුලින්ම කතා කරන්නේ දැන් ඔයාලා මම වචන කීපයක් ලියන්නම්. හොඳද? ඊට පස්සේ අපි කතා කරමු. උදාහරණයක් විදිහට රයිට්. දැන් මෙතන මම වචන ලියලා තියෙනවා වචන 5ක් විතර. හරිද? words 5ක් විතර ලියලා තියෙනවා. වචන 5ක් විතර ලියලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ වචන pronounce කරලා බලමු. හරිද? first one පළවෙනි වචනය washing. මේක washing කියලා අපි pronounce කරන්නේ. washing. හොදනවා. second one chef. මේක chef. හරිද? sh sound එක එන්නේ chef නෙමෙයි chef. next one national. national. next one commission. last word අන්තිම එක facial. හරිද? washing, chef, national, commission, facial, තව එකක් මම ලියන්නම් vision. දැන් මේ වචන ටික ආපස්සට කියවන්නම් washing, chef, national, commission, facial, vision. ඔය වචන ටික අපි කියනකොට අපි pronounce කරනකොට අපිට පොදුවේ කියන්නේ පොදුවේ ඇහෙන sound එකක් තියෙනවා sh කියන sound එක sh වල අපි
ෂ කියන සවුන්ඩ් එක. ෂ කියන සවුන්ඩ් එකට අපි පාවිච්චි කරන ෆොනටික් ඇල්ෆබෙට් එකේ පාවිච්චි කරන අකුර තමයි ඔන්න ඕක. ෂ. හරිද? එතකොට මේ ෂ සිංහලෙන් ඔන්න ඔය සවුන්ඩ් එක ෂ. හරි? එතකොට අපි මේ ෂ කියන සවුන්ඩ් එක ගන්න පාවිච්චි කරන letter combinations මොනවද? letter combinations. ඒ කියන්නේ combination කියන්නේ combine කරන එකට එකතු කරනවා. ඒ කියන්නේ මොන වගේ අකුරු එකට එකතු කළාද අපි මේ ෂ කියන සවුන්ඩ් එක ගන්නෙ. එතකොට ඔයාලට මේ වචන ටික කියවුවාම තේරෙනවා අපි මෙන්න මේ ෂ කියන සවුන්ඩ් එක හදන්න we can use various letter combinations. අපිට විවිධ වචන සෙට් එකතු කරන්න පුළුවන් අකුරු letter combinations විවිධ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් letter combinations පාවිච්චි කරන්න පුළුවන් ෂ කියන සවුන්ඩ් එක හදන්න. හරිද? ඒක එක ක්‍රමයකට නෙමෙයි විවිධ ක්‍රමවලට හදලා තියෙනවා. දැන් බලන්න washing කියන වචනේ washing කියනකොට ෂ සවුන්ඩ් එක හදන්න අපි sh පාවිච්චි කරලා තියෙනවා. ෂ ෂ තමයි අපි අකුරෙන් ලියන්නේ සවුන්ඩ් එක මෙහෙම. හරිද? ෂ කියලා සවුන්ඩ් එක. ඔක අර ඉංග්‍රීසි හෝඩිය වගේ ෆොනටික් ඇල්ෆබෙට් එකක් තියෙනවා. අකුරු හෝඩියක්. ඒකේ අකුර තමයි මේ ෂ කියන අකුරට තියෙන සිම්බල් එක සංකේතය තමයි ඕක. හරිද? ෂ. ඒතර washing කියන එකේ අපි ෂ හදන්නේ sh. s අකුරයි h අකුරයි එකතු කරලා. letter combination එක sh. chef කියන එකේ බලන්න. chef කියන එකේ මොනවද? ෂ කියන සවුන්ඩ් එක හදන අකුරු දෙක. අකුරු ch වලින් chef. හරිද? ch එකට එකතු කරලා අපි ෂ සවුන්ඩ් එක හදනවා. තව ඕන තරම් උදාහරණ තියෙනවා. බලන්න machine කියනකොට machine කියනකොට ෂ සවුන්ඩ් එකක් එනවනේ. machine. එතකොට ඒ ෂ සවුන්ඩ් එක හදලා තියෙන්නේ මොන අකුරු වලින්ද? මෙන්න මේ ch කියන අකුරු දෙකෙන්. එතකොට ch කියන letters දෙක combine කරලා එකතු කරලත් අපිට ෂ සවුන්ඩ් එක හදන්න පුළුවන්. ඊළඟට national ti වලිනුත් ෂ සවුන්ඩ් එක ගන්න පුළුවන්. commission ෂ මෙතන ssi ඒ අකුරු වලිනුත් ෂ හදන්න පුළුවන්. facial මේ ci. last one vision ෂ එතනත් si. එතකොට බලන්න ෂ කියන සවුන්ඩ් එක හදන්න අපිට මෙන්න මේ letter combinations පාවිච්චි කරන්න පුළුවන්. ෂ. හරිද? ෂ කියන එක හදන්න ඒතර විවිධ letter ගොඩාක් letter combinations පාවිච්චි කරනවා අපි. මේ හැම එකෙන්ම හදන්නේ එක සවුන්ඩ් එකක්. ඒක තමයි ෂ. හරිද? දැන් උතන අපි කතා කරන්නේ ඒතර ෂ සවුන්ඩ් එක හදන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් letter combinations මොනවද කියලා. මෙන්න මේ වගේ letter combinations අපිට පාවිච්චි කරන්න පුළුවන්. ෂ අකුර හදන්න. හරිද? දැන් ඔයාලට මම දුන්න අර worksheet එකේ අද උදේ මම දාපු worksheet එකේ 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ ටියුට් එක තියන අයට ටියුට් එකේ අංක පිළිවෙලට දාලා තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේ question එක නැත්තම් පළවෙනි පිටුවේ තියෙන්නේ. අද
අද ඔයාලට මම අද දීපු වර්ක්ෂීට් එක හරිද? මෙන්න මේ කොටස මම ඔයාලට අද දුන්නේ මෙන්න මේ වර්ක්ෂීට් එක. හරිද? ටියුට් එක නැති අය සඳහා තමයි මේක දුන්නේ. හරි. ටියුට් එක තියන අයගේ මේ ප්‍රශ්නාංක වලින් බලන්න. එතකොට හරි. ටියුට් එක තියන අයගේ 9 වෙනි ප්‍රශ්නේ. හරි. දැන් බලන්න ඔන්න ඔතන මේ දීලා තියෙන වචන ටිකක්. අපි වචන 13ක් තියෙනවා. මේක ඔයාලගේ pupils book එකේ තියෙනවා. හරිද? pupils book එකෙත් මම පෙන්නන්නම් තියෙන තැන. pupils book එකේ තියෙන activity එකක් තමයි මේ කරලා තියෙන්නේ. හරි. නැතුව මේ මේකක් නෙමෙයි. ඔව්. මේ pupils book එකේ ඔයාලගේ page 62 පිටුවේ තියෙන්නේ ෂ sound එක අපි හදන විදිහ. හරිද? දැන් ඒකේ තියෙනම ඇක්ටිවිටි එකක් තමයි මම එහා පැත්තේ දීලා තියෙන්නේ. මම ඔයාලට ගෙදරදිත් දෙනවා ඒකේ ඇක්ටිවිටි එකක් කරන්න. දැන් ඔයාලා බලන්න ඕන අපි බලන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. right මෙන්න මේ question එකේ කොහොමද අපි answers දාන්නේ කියලා. ඒ කියන්නේ fill in the blanks to form meaningful words. අපිට කියනවා වචනේ තේරුමක් අර්ථයක් ඇති වෙන්න මේකේ හිස්තැන් පුරවන්න කියලා. ඒ කියන්නේ ෂ sound එකේන letter combinations දාන්න කියලා කියන්නේ. අපි දැන් එකින් එක උත්තර කතා කරමු කොහොමද මේකේ හිස්තැන් පුරවන්නේ කියලා. හරිද? right එකේ ඉඳලා අපි බලාගෙන යමු. සමහර තැන්වල අපිට වැඩිපුර අකුරු දාන්න වෙයි. ඒ වුණාට එක ගැටලුවක් නෙමෙයි. හරිද? දැන් පළවෙනි වචනේ ගමුකෝ. description කියන එක තමයි ඔය වචනය. තියෙනවා අගට n අකුරක් තියෙනවා. හරිද? දැන් මෙතන ෂ sound එක හදන්න අපි ඇත්තටම පාවිච්චි කරන්නේ ti. හැබැයි මේකට තව o අකුරක් එන්න ඕන. description tio description පළවෙනි එකට උත්තරේ. හැබැයි ෂ හදන්න අපි පාවිච්චි කරන්නේ ti. හොඳද? ඉස්සන්ට o අකුරත් එක දාන්න. second one දෙවනි වචනය commission description කියන්නේ විස්තරය. හරිද? next one commission SSI o අකුරත් එක දාන්න. SSI තමයි ෂ හදන්න ගන්නේ. o අකුරත් එක එන්නේ. SSION commission කියන්නේ කොමිසම. දැකලා තියෙනවා නිවුස් වල හරියට ඇහෙනවා කොමිසම, පොලිස් කොමිසම හරි මේ කියලා. commission. next one ඊළඟ වචනය beautician කියන එක තමයි වචනය. උඩ තියෙන්නේ කොහොම හිස්තැනට එන්න ඕන. අපි ඇත්තටම මේකේ ෂ sound එක හදන්න ගන්නේ ci. මේක හිස්තැනට හැබැයි ඒ අකුරකුත් එන්න ඕන. beautician මෙතන ගන්නේ ci. beautician කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනිය ගොඩක් වෙලාවට. නැත්නම් ශිල්පියා. commission වල TION දාන්න එපා. ඒතකොට වැරදි. හරි. මෙතෙන්ට TI එන්නේ නැහැ හොඳේ. TI වැරදි. next one
demolish. demo අගට sh. demolish කියන්නේ කඩා බිඳ දමනවට. හරිද? commission කියන්නේ මොකක්ද? කොමිසමක් අපි අර දැන් මොන හරි මණ්ඩලයකට අපි කියන්නේ මේ මොන හරි පිරිසක් පත් කරලා තියෙන කමිටුවක් මොන හරි දෙයක් හොයා බලන එක තමයි කොමිසම කියන්නේ. හරිද? දැන් මොන හරි ඔය මොන හරි දෙයක් හොයාගන්න මොන හරි පිළිබඳ හොයලා බලන්න මණ්ඩලයක් පත් කරනවා. අන්න ඒ වගේ එකට අපි කියන කොමිසමක් කියලා. හරිද? කමිෂන් බියුටිෂියන් කියන්නේ රූපලාවන්‍ය ශිල්පියා නැත්නම් ශිල්පිනිය. ඩිමොලිෂ් කරනවා කියන්නේ විනාශ කරනවා. එතන ෂෙයා සවුන්ඩ් එක හදන්න අපි කියන්නේ sh. next one national. number 5 national. ඒකෙත් අපිට තියෙන්නේ n ඔන්න ඔහොම තියෙන්නේ. එතන අපි ගන්නේ TIO. හැබැයි සවුන්ඩ් එක හදන්නේ TI කියන අකුරු දෙකෙන්. national ඒ කියන්නේ ජාතික. national කියලා කියන්නේ ජාතික. number 6 hire protect. එතනත් protect ඉස්තනක් n අකුර. මෙතනත් අපි TIO. එතනත් මතක ගන්න TI තමයි සවුන්ඩ් එක හදන්නේ ෂෙයා හදන්නේ. protection කියන්නේ ආරක්ෂාව. protection කිව්වොත් ආරක්ෂාව. protection. number 7 හත REVI එතන අපි ගන්න SI. අපි ඕ අකුරත් ගන්නවා. revision කියන්නේ පුනරීක්ෂණ. නැවත අපි කියන්නේ ළමයි රිවිෂන් ක්ලාස් යනවා කියලා. පුනරීක්ෂණ. revision. right. number 8 අට contribution. එතනත් contribution දායකත්වය. contribution කියන්නේ දායකත්වය. මම මොන හරි දෙයකට දායක වෙන්නේ කොහොමද? contribution එක. මගේ contribution එක. එතන අපි ගන්න sh කියන sound එක හදන්න TI contribution. number 9 competition. competition කියන්නේ තරංගය. competition එකක් කිව්වොත් තරංගයක්. එතනත් අපි ගන්නේ sh හදන්න TIO. TI ගන්නෙ. competition තරංගය. තුලන්දි අහලා තිබුණා මෙතන demolish කියන එක demolition වෙන්න බැරිද කියලා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙතන sh එන්නේ නැතුව අහලා තුන TION. මෙතන demolish මම ඒක අයින් කරලා පෙන්නන්නකො. එතකොට demolish කියන එක ඔන්නෝම demolition කියලා word එකක් තියෙනවා. කඩා බිඳ දැමීම කියන එක. දැන් TION කියලා අහම එතකොට ෂ සවුන්ඩ් එක විතරක් නෙමෙයි තව සවුන්ඩ්ස් එනවා මේකේ. හරිද? ෂ විතරක් නෙමෙයිනේ. තව n එකක් එනවා. අපි ගන්නේ අපි හිතන්න පුරවන්නේ ෂ සවුන්ඩ් එක විතරයි. එතකොට ෂ සවුන්ඩ් එක ගන්න අපිට n අකුර ඕනේ නැහනේ. එහෙනම් ඔන්න ඔහම නවතින්න ඕන. එතකොට ඒක ගන්න බෑ. TI ගන්න බෑ. එතෙන්ට. ගන්න පුළුවන් SH තමයි. හරිද?
මෙතෙන්ට ti ගන්න බෑ මොකද හේතුව tio ගත්තොත් අග n අකුරක් තියෙන්න ඕන. දැන් මේක n අකුරක් නැහැනේ. හරි. ඒක නිසා demolish තමයි. හතරවෙනි එක demolish. next one number 10 අපි 10 බල බල හිටියේ. 10 තියෙනවා washing. ඔව් washing කියනකොට අපි ෂ සවුන්ඩ් එක හදන්න ගන්න sh. ඒක නම් දන්නවනේ හැමෝම. washing කියනකොට sh සවුන්ඩ් එක. next one division. division කියන්නේ කොටාසය කොටස. division එක අපේ division එක මේක. කියන්නේ අපේ කොටස මෙන්න මෙතන. ඔය පළාත්වල ගම්වල තියෙන කොටස division එක. right. එතකොට ෂ සවුන්ඩ් එක හදන්න අපි අතන ගන්නේ SIO division. number 12 potential. එතන ෂ සවුන්ඩ් එක හදන්න අපි ගන්නේ TIA. හරිද? potential. potential කියන්නේ හැකියාව. කෙනෙකුගේ ධාරිතාවය හැකියාවට අපි කියන potential. එතකොට එතන T මේ ෂ සවුන්ඩ් එක හදන්නේ අපි TI ඒ අකුරත් එක්ක. potential. last one අන්තිම එක financial. finance කියන්නේ මූල්‍යමය. එතකොට financial කියන්නේ මූල්‍යමය, මුදල්මය. එතන අපි ෂ හදන්නේ CIA financial. හරිද? එතකොට ඔයාලට මේ answers ටික ගන්න potential තමයි PO. ඔව් මෙතන n එකක් එන්නේ හොඳ. potential. right. එතකොට ඔයාලා මේ answers ටික බැලුවාම තේරෙන්න ඕනේ අපි ෂ කියන සවුන්ඩ් එක හදන්න. හරිද? ෂ කියන සවුන්ඩ් එක හදන්න. මොකද දැන් මේ ෂ කියන සවුන්ඩ් එකට පාවිච්චි කරන සංකේතය. හරිද? ෂ පණුවේ ගිහිල්ලා වගේ ෂ. එතකොට මේ ෂ කියන සවුන්ඩ් එක හදන්න අපි විවිධ letter combinations අකුරු පාවිච්චි කරනවා. හරිද? අපිට TI ගන්න පුළුවන්. letter combinations මොනවද කියලා බැලුවොත් අපිට TI ගන්න පුළුවන්. SSI ගන්න පුළුවන්. ඊට පස්සේ CI ගන්න පුළුවන්. ඊට පස්සේ SH ගන්න පුළුවන්. අයිමත් TI, SI, SH, SI අන්තිමට TI, CI. ඔන්න ඔය වගේ පේනවනේ. එතකොට මේ letter combinations මෙන්න මේ අකුරු පාවිච්චි කරලා අපිට ෂ කියන සවුන්ඩ් එක හදන්න පුළුවන්. එතකොට තේරෙන්නේ එකම විදිහට නෙමෙයි ෂ හදන්නේ. විවිධ ක්‍රමවලට ෂ කියන සවුන්ඩ් එක හදන්න පුළුවන් විවිධ letter combinations අරගෙන. හරිද? ඕක තමයි ඔයාලා මතක තියාගන්න ඕන. ඕක මම අපිට pupils book එකෙත් එන පොඩි කොටසක්. ඒක මතක තියාගන්න. හරිද? ෂ කියන සවුන්ඩ් එක හදන්න අපිට විවිධ letter combinations ගන්න පුළුවන්. දැන් ඔයාලා ගෙදරදී pupils book එකේ මෙන්න මේ වැඩේ කරන්න ඕන. මම එක කොටසක් ඔයාලට දුන්නේ ওই pupils book එකේ තියෙන activity එකක.
දැන් ඊළඟට ඔයාලා මෙන්න මේක කරන්න ඕන ගෙදරදී. page 63 63 පිටුව activity 2. මෙන්න මේ කොටස කරන්න ඕන. මේකේ තියෙන්නේ බලන්න activity 2 read the following words aloud. මේ වචන හයියෙන් කියවන්න කියනවා. Find the letter combinations which produce the sh sound. sh sound එක මම කිව්වා sh කියන එකට symbol එක අපි ඔය phonetic alphabet එකේ පාවිච්චි කරන වචන අකුර sh වලට. එතකොට sh sound එක පාවිච්චි කරන් මේ produce කරන්න. sh sound එක හදන්න අපි පාවිච්චි කරන letter combinations මොනවද කියලා මේ පහත දීලා තියෙනනේ වචන ටිකක්. මේ දීලා තියෙනවා වචන words වගේක්. මේ ටික පෙන්නන්නම්. මෙන්න මේ වචන. මේ තියෙනවනේ වචන set එකක්. ඔයාලා මෙන්න මේ වචන වල කොහොමද sh sound එක හදලා තියෙන්නේ මොන අකුරු වලින්ද කියලා දැන් මේ පළවෙනි එකේ highlight කරලා තියෙනවා. මේ තියෙන fashion sh අකුරු වලින් තමයි sh sound එක හදන්නේ. ඒ විදිහට education නම් ti අන්න ඒ විදිහට sh sound එක හදන්න පාවිච්චි කරපු අකුරු මොනවද කියලා highlight කරන්න. යටින් ඉරක් අඳින නැත්නම් වචන ලියලා ඉස්සරහින් ලියන්න. හරිද? ඒක ගෙදරදී කරන්න ඕන. ඊළඟ දවසේ අපි ඒක කතා කරනවා. හරිද? ඒක එතකොට මතක ඇතුව ගෙදරදී ඒ වැඩේ කරන්න ඕන. right. ඊළඟට අපි තව කොටසක් කරනවා. right. එතකොට ඒක එක homework එකක් හොඳ. ගෙදරදී කරන්න ඕන. ඊළඟ දවසේ අපි කතා කරමු ඒකේ උත්තර. ඊළඟ එක තමයි තව කොටසක් අපි කරනවා මම ඉස්සෙල්ලා examples එකක් අරගෙන ඊට පස්සේ අපි ඒක පැහැදිලි කරගමු. first sentence මම එක උදාහරණයක් ලියනවා. He has an expensive watch. ඔහුට තියෙනවා expensive watch එකක්. මිල අධික ඔරලෝසුවක්. second sentence එක තමයි I watch movies when I have a free time. I watch movies when I have a free time. දැන් උතන වාක්‍ය දෙකක් නේ තියෙන්නේ. හරිද? sentences දෙකක්. දැන් මේ වාක්‍ය දෙකේ අපිට මෙන්න මේ වචනේ දෙකේම හම්බ වෙනවා. එකක් watch. පළවෙනි එකෙත් watch. දෙවෙනි එකෙත් watch තියෙනවා. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වල දැන් අපි ඉංග්‍රීසි වල වචන ගත්තොත් words ගත්තොත් හරිද? අපි මොනවා හරි වචන සෙට් එකක් ඔයාලට මම දුන්නොත් ඒ වචන ඒ words ටික අපිට categorize කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් කරන්න පුළුවන්, class කරන්න පුළුවන්. නාම පද nouns
හරිද? පුද්ගලයන්ගේ නම්, තැන්වල නම්, රටවල් වල නම්, දේවල් වල නම් ඒවා තමයි nouns. නාම පද. දේවල් අඳුන ගන්න පාවිච්චි කරන නම්. verbs ක්‍රියාපද. ඒ කියන්නේ කරන දේවල්. eat, drink, run කරන දේවල්. එහෙම නැත්නම් තව අර ස්ටේට් එක තියෙන තත්වය ගැන කියන්න පාවිච්චි කරන has, have, am, is, are ඒවා ක්‍රියාපද. ඒතර නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, තව adjectives තියෙනවා, නාම විශේෂණ, adverbs තියෙනවා, ක්‍රියා විශේෂණ ඔය වගේ තව තියෙනවා. pronouns තියෙනවා, සර්වනාම, prepositions නිපාත පද ඒ වගේ තව පහළට යන තව තියෙනවා 7ක් 8ක් විතර තියෙනවා. මෙන්න මෙහෙම වර්ග කරනවට අපි කියනවා මෙහෙම වර්ග කරාම මේකට අපි මේවට කියනවා word classes කියලා. හරිද? ඔයාලට කියනවා word classes. word class එක මොකක්ද කියලා අහුවොත් දැන් මම ඔයාලට ලියනවා කමල් කියලා word එකක්. මම අහුවොත් ඔයාගෙන් කමල් කියන word එකේ වචනේ word class එක මොකක්ද කියලා. කමල් කියන්නේ අපි දන්නවා noun එකක්. ඒතර කමල් කියන වචනේ word class එක තමයි ඒක noun එකක්. හරි? මම eat කියලා වචනයක් ලියලා ඒකේ word class එක මොකක්ද කියලා අහුවොත් eat කියන්නේ verb එකක්. හරිද? ඒ වගේ වචන අයිති word classes තියෙනවා. නාම පද වෙන්න පුළුවන්, ක්‍රියාපද වෙන්න පුළුවන්, නාම විශේෂණ වෙන්න පුළුවන්, ක්‍රියා විශේෂණ වෙන්න පුළුවන්. ඒ වගේ word classes තියෙනවා. දැන් මම කතා කරන්නේ මෙතන මෙන්න මේ watch කියන එකේ word class එක මොකද්ද? මේ watch කියන එකේ word class එක මොකද්ද කියන එක. හරිද? දැන් ඔයාලට බැලුවාම පේනවනේ මේකත් WATCH watch මෙතනත් WATH watch අකුරු වල වෙනසක් නැහැනේ දෙකම එකයි. හරිද? දැන් බලන්න මම මේ වාක්‍ය කියවනවා. He has an expensive watch. ඔහුට has තියනවා expensive කියන්නේ මිල අධික. ගොඩාක් මිල වැඩි. watch කියන්නේ ඔරලෝසුව. අතේ බඳින ඔරලෝසුව. අපි ඒකට wrist watch කියලාත් කියනවා. මම කෙටියෙන් watch කියලා දැම්මේ. wrist watch. අපි මෙතෙන්ට wrist එක කියලා කියන්නේ. එතකොට මේක wrist watch. හරිද? එතකොට මතක තියාගන්න watch කියන්නේ මම අහනවා ඔයාලගේ මේ word class එකේ මොකටද වැටෙන්නේ? noun එකක්ද verb එකක්ද? adjective එකක්ද adverb එකක්ද මොකක්ද? word classes වලින් මෙතන තියෙන. watch කියන්නේ අපි අතේ බඳින ඔරලෝසුවට කියන නම. හරිද? අතේ බඳිනවනේ ඔරලෝසුව. ඒකට කියන නම තමයි watch. එතකොට it is a noun. ඒක noun එකක්. හරිද? watch කියන්නේ ඒතර නාම පදයක්. right. අපි දැන් යමු දෙවනි වාක්‍යයට. I watch movies when I have a free time. දැන් මෙතන watch කියන්නේ මොකද්ද? ඔරලෝසුවද? හරිද? දැන් දෙවනි තන මේ දෙවනි වාක්‍යයේ watch කියන්නේ මම I subject එක වාක්‍යයේ watch කියන්නේ ක්‍රියාපදය. මම බලනවා movies චිත්‍රපට
when I have a free time මට free වෙලාවක් තියෙනකොට මට විවේක වෙලාවක් තියෙනකොට මම චිත්‍රපටි බලනවා. එතකොට ඔයාලට පේන්න ඕන watch කියන word එක මෙතන noun එකක්. watch කියන එක මෙතන noun එකක් නෙවෙයි මෙතන verb එකක් ක්‍රියාපදයක්. මෙතන තේරුම ඔරලෝසුව. මෙතන තේරුම බලනවා. හරිද? එතකොට ඒකෙන් කියවෙන දේ තමයි සමහර වෙලාවට මේක හැම වෙලාවෙම හරියන්නේ සමහර වෙලාවට එකම වචනය watch කියන එක එකම වචනය noun එක විදිහට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් verb එක ක්‍රියාපදයේ විදිහට එන්නත් පුළුවන්. හරිද? එකම වචනය noun එක වෙන්නත් පුළුවන් verb එක වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපි තීරණය කරන අපි ඒක decide කරගන්න ඕන වචනය sentence එකේ වාක්‍යයේ යෙදිලා තියෙන විදිය අනුව තමයි තීරණය කරන්නේ මේක noun එකක්ද verb එකක්ද කියලා. හැම වචනෙම ඔහොම වෙන්නේ සමහර වචන noun එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් verb එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? තව අපි උදාහරණ කීපයක් ගමුකෝ. උදාහරණයක් විදිහට ගමු. මම ලියනවා මෙන්න මෙහෙම. His laugh was so loud. හරිද? His laugh was so loud. දෙවනි වචනේ ලියනවා I laugh loudly. හරිද? එකක් his laugh was so loud. ඔහුගේ සිනාව ගොඩක් සද්දේ. හයියෙන් hina වෙනවා. I laugh loudly කියන්නේ මම හයියෙන් hina වෙනවා. මම සද්දෙට hina වෙනවා. දැන් බලන්න අපිට ආපු වචන දෙක එකම වචනේ laugh මෙතනත් laugh. laugh කියන්නේ සිනහ වෙනවා. හිනාව. දැන් පළවෙනි වාක්‍යයේ පළවෙනි sentence එක හරිද? ක්‍රියාපදය තමයි was verb එක. හරිද? පළවෙනි වාක්‍යයේ ක්‍රියාපදය තමයි was. එතකොට ක්‍රියාපදයට කලින් ඉන්නේ වාක්‍යක කවුද? ක්‍රියාපදයට කලින් ඉන්නේ වාක්‍යක subject එක. මම S අකුර දානවා subject. හරිද? එතකොට subject එක වාක්‍යක subject එක නැත්නම් වාක්‍යක මුලට අපිට ගන්න පුළුවන් මේ subject එකට දාන්න පුළුවන් අය ඉන්නවා. ඒ අය තමයි අපිට nouns ගන්න පුළුවන්. ඒ වගේම pronouns ගන්න පුළුවන්. pronouns කියන්නේ නම් pronoun කියන්නේ නම් සර්වනාම පද I, we, you, they, he, she කියලා හතයි තියෙන්නේ. දැන් බලන්න මෙන්න මේ හත. I, we, you, they, he, she,
it. pronouns 7යි. සර්වනාම පද 7යි. I, we, you, they, he, she, it. දැන් ඔය හතෙන් එකක්ද මෙතන තියෙන්නේ? නෑ. මේ හතෙන් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේ තියෙන්නේ pronoun එකක් නෙමෙයි. එහෙනම් ඉතුරු වෙනවා මොකද්ද තියෙන්නේ? noun එකක් තියෙන්නේ. noun එක laugh. සිනහව. මේක noun එකක්. නාම පදයට ඉස්සරහින් තව එකක් තියෙනවා his කියලා. හරිද? his කියන්නේ ඔහුගේ හිනාව. එතකොට his කියන එකෙන් විස්තර කරනවා, describe කරනවා ඊට පිටිපස්සෙන් තියෙන නාම පදේ. හරිද? නාම පදයක් විස්තර කරනවා නම් noun එකක් describe කරනවා නම් ඒක adjective එකක්. නාම විශේෂණයක්. එතකොට his කියන්නේ adjective එක. නාම විශේෂණේ laugh කියන්නේ නාම පදේ. දැන් අපි දන්නවා laugh කියන්නේ මෙතන නාම පදයක්. හරි? දැන් දෙවනි වාක්‍යයට යන්න. I laugh loudly. මෙතන subject එක I. මම pronoun එකනේ ඇවිල්ලා තියෙන්නේ මේ. I. laugh සිනහ වෙනවා. ඔන්න verb එක. ක්‍රියාව. මම සිනහ වෙනවා loudly. හයියෙන් ඒක ක්‍රියා විශේෂණයක්. ක්‍රියාව විස්තර කරනවා. hina වෙන්නේ කොහොමද? loudly. දැන් බලන්න එතකොට පළවෙනි වාක්‍යයේ laugh කියන්නේ noun එකක්. නාම පදයක්. සිනහව. දෙවනි වාක්‍යයේ laugh කියන්නේ verb එකක්. සිනහ වෙනවා ක්‍රියාව. හරිද? එතකොට ඒකෙන් කියවෙන දේ තමයි අර කලින් කියපු එකමයි. මොකද්ද? එකම වචනේ noun එක විදිහට එන්නත් පුළුවන්, verb එක විදිහට එන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ වචනේ වාක්‍ය sentence එකේ යෙදෙන විදිය අනුව. හරිද? එකම වචනේ noun එක විදිහට එන්නත් පුළුවන්, verb එක විදිහට එන්නත් පුළුවන්. right. දැන් ඔන්න ඔය මේ අපි දැන් කතා කරපු දේෙන් තමයි ඊළඟ ඇක්ටිවිටි එක දීලා තියෙන්නේ. ඒක ඔයාලගේ pupils book එකේ තියෙනවා. හොඳ මම එතනත් පෙන්නන්නම්. අපි දැන් කරපු යුනිට් එකේමයි. ඒතර මතක තියාගන්න ඕනේ එකම word එක noun එක වෙන්නත් පුළුවන්, verb එක වෙන්නත් පුළුවන්. හැම වචනෙම නෙමෙයි හොඳ. සමහර වචනවල දැන් watch, laugh තව ඉස්සරහට අපි කියන්නම්. ඒ වගේ වචන noun එක වෙන්නත් පුළුවන්, verb එක වෙන්නත් පුළුවන්. තමන් එක වාක්‍ය බලලා තමයි තීරණය කරන්නේ මේක noun එකක්ද, verb එකක්ද කියලා. හරිද? word class එක. right. දැන් බලන්න මම ඔයාලට පෙන්නන්නම් pupils book එකේ එක තියෙන තැන. page 65 65 පිටුව right මේ තියෙන්නේ. හරිද? ඔය උතන study කියන වචනේ දීලා තියෙනවා. ඒක study කියන එක පාඩම් කරන කාමරයටත් කියනවා study කියලා. පාඩම් කරනවටත් කියනවා study කියලා. ඒකයි උතන තියෙන්නේ. Ravi went to his study. රවි ගියා ඔහුගේ පාඩම් කරන කාමරයට to study for his bar exam. ඔහුගේ bar exam එකට නීති විභාගෙට පාඩම් කරන්න study. එතකොට පළවෙනි study කියන්නේ කාමරයට පාඩම් කරන කාමරේ. පාඩම් කරන කාමරේ. එතකොට study room එක. ඒක නාම පදේ. දෙවෙනි study කියන්නේ පාඩම් කරන්න. ඒ කියන්නේ ක්‍රියාපදේ. දැන් දෙවෙනි එකෙත් එහෙමයි. Every morning I get water from the well and water the plants. කියන්නේ හැම උදේම I get water මම වතුර ගන්නවා. ඒතර නාම පදේ. well ලිඳෙන් and water the plants
දෙවැනි එකේ කියනවා වතුර දානවයි කියලා. ඒකට ඒක ක්‍රියාපදේ. හරිද? දැන් ඔයාලට මම දෙන ඔව්. ඔව් ඒ වගේ තව ගොඩාක් වචන තියෙනවා. හරිද? දැන් ඔයාලට මම ඊළඟට දෙන ඇක්ටිවිටි එක මම මේක පෙන්නන්නම්. මෙන්න මේ අපේ වර්ක් බුක් එකේ තියෙන ඇක්ටිවිටි එකක්. මෙන්න මේ ප්‍රශ්නේ. මේක දැන් ඔයාලා දැන් මම අද උදේ ඔයාලගේ ගෲප් එකට දාපු ෂීට් එකේ තියෙන පළවෙනි පිටුවේ තියෙන අංක 6 number 6 කියලා තියෙන ප්‍රශ්නේ. හරිද? මෙන්න මේක. බලන්න complete the pairs of sentences with one word from the box. මෙතන හිස් තැන් තියෙනවා 12ක්. වාක්‍ය 12ක් තියෙනවා. හැබැයි ඔයාලට දීලා තියෙන වචන 6යි. හරි sentences 6යි තියෙන්නේ. වාක්‍ය 12ක් තියෙනවා. ඒ කියන්නේ එක වචනේ දෙපාරක් පාවිච්චි කරන්න ඕන. ඒකේ අදහස එක පාරක් noun එක විදිහට අනිත් වතාවේ verb එක විදිහට. ඉතින් ඒක ඔයාලා decide තීරණය කරන්න ඕන. මේක noun එක විදිහට දානවද verb එක විදිහට දානවද කියලා. ඒක අපි තීරණය කරන්නේ sentence එක කියවලා. හරිද? right. දැන් අපි එකින් එක බලාගෙන යන්. right. ඉස්සෙල්ලා අපි ගමු වචන ටික ලියාගමු උඩින් නැත්තම් right. බලා ගන්න. words ටික තමයි මෙන්න මේවා. හොඳද? first one address, break, fly, water, face, next one watch. උතන වචන 6ක් තියෙනවා. ওই වචන 6 තමයි අපි උත්තර වලට දාන්න ඕනේ. දැන් පළවෙනි එක බලන්න. පළවෙනි එකේ කියනවා he is going to ඉස්තනක් to China next week. හරිද? he is going to ඔහු going to කියන්නේ කරන්න යනවා මොන හරි දෙයක්. අපි සාමාන්‍යයෙන් going to එක මේ going to is going to එක මෙතන දානවා to infinitive කියලා. මේ to එකත් එක verb එකක් එන්න ඕන මෙතෙන්ට. හරිද? ඒතර මම ලියනවා he is going to උත්තරේ එන්න ඕන fly to China next week. ඔහු he is going to fly to China කියන්නේ ඔහු චීනෙට පියාඹන්න යනවාද අදහස? චීනෙට පියාඹගෙන යනවා එහෙමද? එහෙම නෙමෙයි. චීනෙට යන්න හදනවා ගුවන් මගින්. ඒ කියන්නේ ප්ලේන් එකේ චීනෙට යන්න ඉන්නවා next week ඊළඟ සතියේ. එතකොට මෙතන fly කියන්නේ verb එකක්. මතක තියාගන්න. හරිද? ක්‍රියාපදය. He is going to fly to China next week. හරිද? going to එක ඒ කියන්නේ going is going to කියලා આવොත් අපි verb එකක් තමයි පාවිච්චි කරන්නේ. මම උදාහරණ ලියලා පෙන්නන්න. I am going to read.
the book. මම පොත කියවන්න යන්නේ. වෙනෝනේ 2 එකත් එක verb එක එනකොට අපි කියන්නේ to infinitive කියලා. 2 එකත් එක root verb එක. He is going to he is going to make a kite. ඔහු සරුංගලයක් හදන්න යන්නේ. පේනවනේ 2 එකත් එක්ක verb එක එන්නේ. හරිද? ඔකට to infinitive කියලා කියනවා. ඉතින් to fly verb එක. දෙවැනි එක sentence number 2. My uncle gave දෙවැනි වාක්‍ය ටිකක් දිග වාක්‍යයක්. My uncle gave a istana to me when I won the first place at the essay competition. මම මේ දිගට කොටස එකක් ලියන්නම්. When I won the first place at the essay competition. ඔව්. essay competition කියලා කියනවා රචනා තරඟය. හරිද? essay එතකොට my uncle gave මේක නම් හරි ලේසි. gave කියන්නේ verb එක ක්‍රියාපදේ. මගේ අංකල් දුන්නා. දැන් මම ඔයාලට හොඳට මතක තියාගන්න කියලා දාන්න පුළුවන් ද හරිද? වෙනුවට අපිට n ගන්නත් පුළුවන් නේ vowel sound එකේ. n නම් අපි මේ egg නම් egg කියන්නේ නැහනේ vowel sound එකකින් පටන් ගන්න හින්දා. එතකොට an egg අන්නේ විදියට. හරි? දැන් මේ හරි n හරි. එහෙම නැත්නම් ද ඔය තුන මේවට අපි articles කියලා කියන්නේ. මේවා අපිට දාන්න පුළුවන් නාමපද ඉස්සරහින් විතරයි. හරිද? ඔයාට කියත හැකි a boy කියලා. හරි? an apple කියලා කියන්න පුළුවන්. you can say ඔයාලට කියන්න පුළුවන් the man කියලා. පේනවනේ මේ ඔක්කොම නාමපද. හැබැයි ඔයාලට කියන්න බෑ a run කියලා කියන්න බෑ. මොකද run කියන්නේ නාමපදයක් නෙමෙයි verb එකක්. word class එක මම කලින් කිව්වේ ක්‍රියාපදයක්. එතකොට ඔය and the ඔය තුන දාන්න පුළුවන් නාමපද ඉස්සරහින් විතරයි. දැන් පේනවනේ මේ හිස් තැනට කලින් තියෙනවා ඒ කියන්නේ පිටිපස්සෙන් නාමපදයක් එන්න ඕන. හරිද? My uncle gave me a මෙන්න උත්තරේ watch to me මට when I won the first place at the essay competition. රචනා තරඟයෙන් පළවෙනි තැන දිනුවහම අංකල් මට ඔරලෝසුවක් දුන්නා. දැන් එතන watch කියන්නේ ඔරලෝසුව. හරිද? එතකොට watch කියන්නේ ඔරලෝසුව ඒක noun එකක්. නාම පදයක්. third one තුන. our principal අපේ විදුහල්පතිතුමා. our principal usually සාමාන්‍යයෙන් us at the us කියන්නේ අපිව at the morning assembly
morning assembly කියන්නේ එකතු වීම රැස්වීම කියන අදහස. morning assembly කියන්නේ උදේ රැස්වීමේදී අපේ විදුහල්පතිතුමා සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ දේ කරනවා. දැන් මේක our principal කියන්නේ subject එක වාක්‍යය. usually කියන්නේ ක්‍රියා විශේෂණයක්. මෙතන ක්‍රියාපදයේ තමයි අඩු. principal උදේ රැස්වීමේදී මොකද කරන්නේ? කරන දේ. මෙන්න උත්තරේ තියෙනවා address. හරිද? our principal usually address කියන එක තමයි ක්‍රියාපදය. address කියන්නේ එතකොට ආමන්ත්‍රණය කරනවා, අමතනවා කියන එක. කතා කරනවා. හරිද? මේ ක්‍රියාපදේ හැබැයි අපි හදා ගන්න ඕන මෙතන ඒක වචන නාම පදයක් හින්දා addresses කියලා es එන්න ඕන. හරිද? මේක අගට අපි es දා ගන්න ඕන. our principal usually addresses us at the morning assembly. දැන් එතන address කියන්නේ ක්‍රියාපදේ. හරිද? right number 3 ඔය. ඊළඟ එක question number 4. උත්තරත් දාගෙන යන්න හොඳ. මේකම ඔයාලත් there was a on my pet's tail. pets කියන්නේ pet කියන්නේ සුරතලා. සුරතල් බල්ලෙක් හරි පූසෙක් හරි pets. tail කියන්නේ apostrophe s තියෙනවනේ. එතකොට සුරතල් සතාගේ කියන එක අයිතිය පෙන්නන්නේ. pets tail කියන්නේ සුරතල් සතාගේ වලිගේ ඉන්නවා මොකෙක්ද ඉන්නව ඇත්තේ. හරිද? මම ගන්නවා මෙතන උත්තරේ fly කියන එක. a fly කියලා අහම අපි දන්න ඒතර නාම පදයක් මේක. තියෙනවනේ. අපි පළවෙනි වාක්‍යෙත් ගත්තා fly කියන එක. he was going to fly. එතන fly කියන්නේ ගුවන් මගින් යනවට. මෙතන fly කියන්නේ මැස්සට නාම පදේ. there was a fly on my pet's tail. මගේ සුරතල් බල්ලාගේ නැත්නම් සුරතල් සත්වයාගේ වලිගේ මැස්සෙක් ඉන්නවා. ඒතර fly කියන වචන දෙකම අපි ගත්තා දැන්. හරිද? එකක් ගුවන් මගින් යනවා, අනිත් එක fly කියන්නේ මැස්සට. එකම වචනේ තේරුම් දෙක. හරිද? ඒ කියන්නේ එකක් fly ක්‍රියාපදය, මෙතන fly කියන්නේ noun එක. right number 5 පස්වෙනි එක. I was tired and I needed a blank එකක් badly. I was tired මට මහන්සි. and I needed මට ඒක නිසා need කියන්නේ අවශ්‍යයි. දැන් තියෙනවනේ මං කිව්වේ එනවා නම් ඒ කියන්නේ නාම පදයක්. noun එකක්. අපි මෙතනින් ගන්නවා break. I needed a break badly. මෙතන break කියන්නේ විවේකය. හරිද? break කියන එකේ තව තේරුමක් තියෙනවා කඩනවට. මෙතන තියෙන්නේ කඩනවා කියලා නෙමෙයි. මේ break කියන්නේ විවේකය. අපි කියන්නේ leave එකක් ඕන, විවේකයක්, නිවාඩුවක්.
I was tired. මට ගොඩක් මහන්සි. I need a break badly. මට තදින්ම විවේකයක් ඕන. හරිද? එතකොට break කියන එකේ මතක තියාගන්න මෙතන යෙදිලා තියෙන තේරුම noun එකක්. තේරුම විවේකයක් කියන එක. rest එකක් කියන එක. Right. Number 6. 6. My sister blank එකක් the plants last evening කියන්නේ ඊයේ හවස පහුගිය හවස හවස් වරුවේ my sister නංගි නෙමෙයි සහෝදරි කියලා ගමු එතකොට subject එක my sister මගේ සහෝදරිය අක්කා වෙන්නත් පුළුවන් නංගි වෙන්නත් පුළුවන් my sister එයා තමයි subject එක මොකද කරේ ඔන්න කරපු දේ තමයි දාන්න ඕන verb එක මම ගන්නවා මෙතනින් තියෙනවා water කියන එක my sister last evening කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය හවස් වරුවේ කරලා ඉවර වෙච්ච එකක්. එහෙනම් මේ ක්‍රියාපදය ඒතර මේක water කියන්නේ වතුර දානවා ක්‍රියාපදය. හොඳද? ඒ කියන්නේ water කියන වචනේ වතුරටත් අපි කියන water කියලා. ගස් වලට වතුර දානවටත් අපි කියන water කියලා. හරිද? නාමපදේ වතුර දානවා water. එතකොට ඒක ක්‍රියාපදේ. ඉතින් මේක අතීත කාල කරන්න එපා. ඒක නිසා අගට ed දානවා. හරිද? My sister watered the plants last evening. right එතකොට ඒක verb එකක් විදිහට ආවේ water. number 7 7 children should not television always. children should not ළමයි කරන්න හොඳ නැහැ. මොකද්ද කරන්න හොඳ නැත්තේ? මෙතෙන්ට තමයි ක්‍රියාපදේ එන්න ඕනේ. මොකද should not නැත්නම් should එක අපි පිටිපස්සෙන් දාන ඕන ක්‍රියාපදයක්. එතකොට ළමයි කරන්න හොඳ නෑ මොකද්ද? TV හැම වෙලාවෙම watch බලන්න හොඳ නෑ ළමයි. දැන් ඔන්න watch කියන එක අපි දෙපාරක් පාවිච්චි කරා. හරි. එතකොට පළවෙනි වාක්‍යය අපි ලිව්වේ my uncle gave a watch. එතන watch කිව්වේ ඔරලෝසුව නාමපදේ. දැන් මෙතන watch කියන්නේ children should not watch. මෙතන watch කියන්නේ බලනවට. ක්‍රියාපදේ. television always. ළමයි නිතරම TV බලන්න හොඳ නෑ. right. number 8 8 the pupil couldn't pupil කියන්නේ ශිෂ්‍යයා the pupil could not ළමයාට බැරි වුණා teacher as he has come to the class late as usual. the pupil කියන්නේ ශිෂ්‍යයාට හරිද සිසුවා කියන එක මොකද හේතුව අපි අර
දැන් pupil කිව්වහම ගෑනු ළමෙක් වෙන්නත් පුළුවන් පිරිමි ළමෙක් වෙන්නත් පුළුවන්. හරිද? ඔයාලා දැකලා ඇතිනේ. අපි පිරිමි ස්කෝල් එක නම් ආදි ශිෂ්‍යයන්ට කියන all boys ලා කියලා. පිරිමි ළමයි විතරයිනේ. ගෑනු ළමයි නම් අපි කියන all girls ලා. OG එක කියලා කියන්නේ. ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නවා නම් ඒතර ඔය දෙකම පාවිච්චි කරන්න බෑ. ඒතර අපි කියන්නේ OP old pupils. pupils ලා කිව්වහම ගෑනු ළමයි වෙන්නත් පුළුවන් පිරිමි ළමයි වෙන්නත් පුළුවන්. the pupil ශිෂ්‍යයා නැත්තම් ශිෂ්‍යාව couldn't බැරි වුණා මම ගන්නවා එතනින් උත්තරයක් face කියන්නේ මුහුණ දෙනවට මෙතන verb එක. මොකද අර should වගේම could එකක් පිටිපස්සෙන් verb එක එන්න ඕනේ. The pupil could not face the teacher. යාව teacher මුණ ගැහෙන්න බැරි වුණා. As he has come to the class as usual. මොකද teacher වෙනදා වගේම පරක්කු වෙලා ආවේ. නෑ. ළමයා වෙනදා වගේම පරක්කු වෙලා ආවේ. As he has come to the class late as usual. එතකොට he කියන උතර පිරිමි ළමෙක් ඉන්නේ. හරි. right. ඊළඟට එතකොට face කියන එක මතක තියාගන්න. අපි දෙකක පාවිච්චි කරලා නැහැ. එකපාරයි පාවිච්චි කරේ. face කියන්නේ එතන මුහුණ දෙනවා. number 9. 9 වෙනි වාක්‍ය මට ලියාගෙන යන්න. I could not find his in the street mentioned there. In the street කියන්නේ පාර. mentioned there කියන්නේ එතන සඳහන් වූ mention කියන්නේ සඳහන් වෙනවට. එතන සඳහන් වූ පාරේ මට හොයාගන්න බැරි වුණාලු ඔහුගේ address. ඔන්න අනිත් වචනේ. එතන address කියන්නේ නාම පදය. ඔහුගේ ලිපිනය. මට ඔහුගේ ලිපිනය හොයාගන්න බැරි වුණා. හරිද? address කියන එක අපි කලිනුත් පාවිච්චි කරා තුන්වෙනි වාක්‍යයේ. our principal usually addresses. එතන අපි address කිව්වේ ක්‍රියාපදය කතා කරනවට. ඒතර address ක්‍රියාපදය කතා කරනවා. address කියන එකේ නාම පදයේ තේරුම ලිපිනය. එකම වචනේ මතක තියාගන්න. address කියනවා අපි ලිපිනයටත් address කියනවා කෙනෙක් කතා කරනවටත්. ඒතර ඒක ක්‍රියාපදේ. හරිද? මෙතන address කියන එක ලිපිනය, ඒ කියන්නේ නාම පදේ. ඊළඟට number 10 there was no blank එකක් in the pot for him to drink. in the pot කියන්නේ හට්ටියේ. him to drink ඔහුට බොන්න හට්ටියේ එහෙම නැත්නම් වළඳේ පොට් එකේ මෙන්න මේවා නෑලු. මොනවද නෑ කියන්නේ? බොන්න කිව්වහම එතකොට අපි දන්නවා water එන්න ඕන. water කියන එකත් අපි දෙවෙනි වතාවට පාවිච්චි කරා. there was no water. එතකොට මෙතන water කියන්නේ නාම පදේ වතුර. ඔහුට බොන්න හට්ටියේ පොට් එකේ වතුර නෑ. water කියන එකේ නාම පදේ වතුර. අපි කලින් පාවිච්චි කරා my sister watered the plants last evening. එතන watered කියන්නේ වතුර දානවට. ඒතර water කියන තේරුම ක්‍රියාපදයක් නම් වතුර දානවා.
water කියන එක නාම පදේ තමයි වතුර. හරිද? තේරුම් දෙකක්. ඒක හොඳට මතක තියාගන්න ඕන. පටල ගන්න එපා. හරිද? right. ඊළඟට යන් 11. 11 වෙනි ප්‍රශ්නේ. question number 11. Number 11. I thought මම හිතුවා I thought my brother would blank එකක් his toy in no time. He's in no time no time කියන්නේ වෙලාවක් නැහැ කියන එක නෙමෙයි අදහස. in no time කියලා කියන්නේ ඒතර මේ හරි ඉක්මනින් කියන එක. හරිද? in no time කියන්නේ වෙලාවක් නැහැ කියන එක නෙමෙයි. very quick කියන එක කියන්නේ ගොඩාක් ඉක්මනින් කියන අදහස. හරිද? right. ඊළඟට I thought my brother would මෙන්න මේ break කියන වචනේ අපි ගන්නවා. ඔයාලට කලිනුත් කිව්වා can අපි ගත්තේ could should would පස්සේ ක්‍රියාපදයක් එන්න ඕන. හරි. ඒතර මේක verb එක. මෙතන break කියන්නේ කඩනවට. I thought මම හිතුවා my brother would මගේ සහෝදරයා break his toy. මෙතන toy සෙල්ලම් බඩුව. would break කඩාවි ඔහුගේ සෙල්ලම් බඩුව in no time ගොඩාක් ඉක්මනින්. දුන්න ගමන් මේ කඩලා දාවි කියලා හිතුවේ. හරිද? එතකොට මෙතන break කියන්නේ කඩනවා. දැන් ඊතර ක්‍රියාපදය අපි කලින් පාවිච්චි කරා ওই break කියන එක පස්වෙනි වාක්‍යයේ I was tired මට මහන්සි and I needed a break badly. එතන break කියන්නේ විවේකය නාම පදේ. මෙතන break කියන්නේ කඩනවා ක්‍රියාපදය. last one 12. She washed ඔය එතන ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. She washed his නෙමෙයිනේ. එතන he washed කියලා වාක්‍ය හදාගන්න. she නෙමෙයි he. He washed ඔහු හේදුවා his blank එක his තැන very quickly ඉතා ඉක්මනින් very quickly before brushing his teeth. Before brushing his teeth. ඒ කියන්නේ දත් මදින්න පෙර. Before brushing his teeth කියන්නේ before කියන්නේ පෙර. දත් මදින්න පෙර ඔහුගේ හේදුවා කියලා කියන මොකද්ද හේදුවේ? මේක තමයි washed කියන්නේ verb එක. ඒකට his කියන්නේ නාම විශේෂණේ. ඒ කියන්නේ මෙතන නාම පදයක් එන්න ඕන. අපි ගන්නවා face කියන එක. He washed his face very quickly. ඔහුගේ මූණ සේදුවා very quickly. ගොඩාක් ඉක්මනින්. Before brushing his teeth. ඒ කියන්නේ දත් මදින්න පෙර. දත් මදින්න කලින් මූණ ඉක්මනට සේදුවා. දැන් එතන face කියන්නේ noun එක. නාම පදේ. හරිද? ඊට කලින් අපි face කියන එක පාවිච්චි කරා
අටවෙනි වාක්‍යයේ the pupil couldn't face the teacher as he has come to the class late as usual. එතන face කිව්වේ ක්‍රියාපදය. ඒ face කියන්නේ කෙනෙකුට මූණ දෙනවා. හරිද? face කරනවා කෙනෙකුට මූණ දෙනවා. මෙතන face කියන්නේ මූණ දෙනව නෙමෙයි තමන්ගේ මුහුණ. නාම පදේ. හේදුවත් ඔහුගේ මුහුණ. එතකොට face කලින් අපි face කිව්වේ ක්‍රියාපදේ. දැන් මෙතන face කියන්නේ නාම පදේ. හරිද? ඔය තමයි ප්‍රශ්න 12ට උත්තර. ඉතින් මතක තියාගන්න එතකොට ඕකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන සමහර වෙලාවට හැමතිස්සෙම නෙමෙයි. හරිද? සමහර වෙලාවට එකම වචනේ එකම වචනේ verb එක විදිහට එන්නත් පුළුවන් noun එක විදිහට එන්නත් පුළුවන්. ඒක sentence එකේ වාක්‍යයේ යෙදිලා තියෙන විදිහ අනුව තේරුම් ගන්න ඕන. හරිද? දැන් මේ කතා කරෙත් ඔයාලට pupils book එකේ තියෙන activity එකක්. තවත්තරම අපිට ප්‍රශ්න කීපයක් අපි කතා කරන්න හිටියේ. මේකට වෙලාව ගියපු නිසා ඔයාලට මෙන්න මෙහෙම එකක් කරන්න ඕනේ. දැන් මේකේ තියෙන තව ප්‍රශ්න කීපයක් තියෙනවා මම දීලා. තුන්වෙනි ප්‍රශ්නේ ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ තියෙනවා ප්‍රශ්න කීපයක් 9යි 10යි 11යි. හරිද? මේකේ 10 11 ඔය 3 10 11 කියන ප්‍රශ්නවල උත්තර ටික ආන්සර්ස් ටික මම ගෲප් එකට දානවා. හරිද? ඊට පස්සේ 9 ප්‍රශ්නේ අපි නෝටිස් එකක් තියෙන්නේ. ඒක ඊළඟ දවසේ කතා කරනවා. ඒතර 11 වෙනි ප්‍රශ්නේත් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා prefixes suffixes කොටස. ඒකත් ඊළඟ දවසේ අපි කතා කරන්න දැන් මේක සමහර ඒ වයි හොඳද? ඒ කියන්නේ 10 වෙනි ප්‍රශ්නේ 3 වෙනි ප්‍රශ්නේ උත්තර මම ගෲප් එකට දාන්නම්. හොඳ. ඒකේ තියෙන්නේ යා කරන්න තියෙන්නේ 3යි 10යි. ඊළාට 11යි 9යි. අන්නේ ප්‍රශ්න දෙක ඒ ප්‍රශ්න දෙකට උත්තර මම දෙනවා. හරිද? 10 වෙනි ප්‍රශ්නටයි 11 වෙනි ප්‍රශ්නටයි ඒකේ කතා කරලා උත්තර දෙන්නම්. මොකද prefixes suffixes කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. prefixes කියන්නේ අපි වචන හදාගන්න තියෙන වචන වල ඉස්සරහට එකතු කරන ඒවා. suffixes කියන්නේ පිටිපස්සෙන් එකතු කරන ඒවා. හරි? ඉතින් ඒක දෙපැත්තට දාන්න තියෙන්නේ. කොහොම හරි ගෙදරදී ඉතුරු කොටස් වලට උත්තර ලියන්න අතාරින්න එපා. ඔය 9 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ. මේ දෙක මම ලියන විදිහ ඔයාලට කියලා දෙන්නම්. මේ මොකද එකක් නෝටිස් එකක් තියෙන්නේ. අනිත් එක 11 වෙනි ප්‍රශ්නේ ඔය affixes වලින් තියෙන නිසා ඒකත් මම කියලා දෙන්නම්. හරිද? right. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තනවා. දැන් ඔයාලට ඔය මෙහෙම එකක් තියෙනවා. හොඳද? ක්ලාස් එකේ දැන් සමහර අය නම් මට ආන්සර්ස් ටයිප් කරලා එවනවා. හරිද? ගොඩක් අය සමහර අය ප්‍රශ්න තියෙන ඒවා කියනවා. ඉතින් ඔයාලටත් මට ගැටලු තියෙනවා නම් කියන්න. හරිද? right. එහෙනම් අපි ඊළඟ බ්‍රහස්පතින්දා පන්තියේදී හම්බෙමු. වැඩ ටික කරලා තියන්න. හොඳ. අර 3 වෙනි එකේ 10 වෙනි එකේ මම උත්තර දානවා. 9යි 11යි අපි කතා කරමු පන්තියේදී ඊළඟ දවසේ. හරි. right. එහෙනම් ක්ලාස් එක නවත්තනවා. good night children.